සාදරයෙන් පිළිගන්නවා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න යහළුවන්න. ඔයා අපේ වැඩසටහනට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් ඔයාට පුළුවන් පහත තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් ලින්ක් වලින් අදාළ පාඩම් මුල ඉඳලා ඉගෙන ගන්න. ඒක ඔයාට ලොකු පහසුවක් වෙයි ඉහළ මට්ටම් වලට යනකොට තියෙන පාඩම් හොඳින් තේරුම් ගන්න. එහෙනම් අපි අද වැඩසටහනට යමු. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ කොහොමද අපි එක පාඩම් රටාවකින් ඒක යටතේ තියෙන තවත් ගොඩක් පාඩම් රටා හදාගන්නේ කියන එක. නමුත් මම මීට කලින් කරලා තිබුණ ක්‍රියාපදයක් තියෙන පාඩම් රටා ක්‍රමවලට හදාගන්න විදිහට වැඩිය මෙන්න මේ රටාව චුට්ටක් වෙනස් වෙනවා. මොකද මේක ක්‍රියාපදයක් නොමැතිව හදන පාඩමක්. කොහොමද ඉතුරු පාඩම් කොටස් ටිකට අපි ගෙනියන්නේ කියන එක තමයි අද කතා කරන්න හදන්නේ. මේකට මම ගන්නේ ගොඩක් කට්ටිය කලින්ම ඉගෙනගෙන තියෙන පාඩමක්. නමුත් ඔයාලා මෙන්න මේ පාඩමේ නම අහපු ගමන් අනේ ඕක මම දන්නවනේ කියලා හිතුවට ඇත්තටම ඔයා එතනින් එහාට තියෙන පාඩම් ටික දන්නේ නැති වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඔයාලගෙන් මම මුලින්ම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මට අද වැඩක් තියෙනවා. කොහොමද ඉංග්‍රීසි වාක්‍ය කියන්නේ කිව්වොත් එහෙම ඔයා මට උත්තරයක් දෙයි I have a work today කියලා. මෙන්න මේ පාඩම් රටාව ගැන මම මීට කලින් අවස්ථාවකදීත් ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. කෙනෙකුට ඉන්නවා තියනවා කියන අපි අදහස් කරනකොට අපි පාවිච්චි කරනවා has සහ have කියන පාඩම් රටාව. නමුත් ඔයාලා කවදා හරි හිතලා තියෙනවද මට මේ වාක්‍ය රටාවෙන් මේක විතරක් නෙවෙයි කියන්න වෙන්නේ කියන එක? උදාහරණයක් හැටියට කිව්වොත් ඔයාට හොඳ දැනුමක් තියෙන්න ඕන. ඔයාට හොඳ දැනුමක් තියෙන්න ඕන විභාගය ලියන්න. එයාට අද වැඩක් තියෙන්න ඇති. එයාට අද වැඩක් තියෙන්න ඇති. අද ඔවුන්ට රැස්වීමක් තිබිලා තියෙනවා. අද ඔවුන්ට රැස්වීමක් තිබිලා තියෙනවා. සමහර විට මට අද වැඩක් තියෙයි. සමහර විට මට අද වැඩක් තියෙයි. දැන් මම ඔයාලගෙන් ආයෙත් මේ ප්‍රශ්නේ අහනවා. ඔයාට පුළුවන් දේ කියපු වාක්‍ය ටික හරවන්න ඉංග්‍රීසි භාෂාවට කියලා. ඔයාට දැන් තේරෙනවා ඇති has have කියන පාඩම් රටාවෙන් විතරක් අපිට මෙන්න මේ වගේ වාක්‍ය හදන්න බෑ කියන එක. ගොඩක් අයට මම හිතන විදිහට ඒ වාක්‍ය ටික හරව ගන්න ලොකු අපහසුතාවයක් දැනෙන්නේ නැති. නමුත් අද අපි කතා කරන පාඩම් ටිකෙන් පස්සේ ඔයාට පහසුවෙන් මෙන්න මේ වගේ වාක්‍ය හරවන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. මම හිතනවා මේ පාඩම ඔයාලට ඉංග්‍රීසි ගැන තියෙන අදහස වෙනස් කරගන්න ලොකු උපකාරයක් වෙයි කියලා. එහෙමනම් අපි අද වැඩේ පටන් ගමු. මේ පාඩම් රටා ටික ඔයාලට පැහැදිලි කරන්න කලින් ඔයාට මෙන්න මේ අවබෝධය හොඳින් තියෙන්න ඕන. කෙනෙක්ට ඉන්නවා තියෙනවා කියලා කොහොමද අපි ලියන්නේ? කෙනෙක්ට ඉන්නවා තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට අයිතියක් හංගවලා දෙයක් තියෙනවා හරි තවත් කෙනෙක් ඉන්නවා හරි කියලා අපි ලියන්නේ කොහොමද? මට සහෝදරයෙක් ඉන්නවා. I have a brother. ඇයට සහෝදරයෙක් ඉන්නවා. She has a brother. මෙතනදී have කියන එක පාවිච්චි කරනවා I, we, you, they සහ බහුවචනය සමග. has කියන එක පාවිච්චි කරනවා he, she, it සහ ඒකවචනයත් සමග. මම මෙන්න මෙතනදී ඔයාලට කියලා දෙන්න හදන පිළිවෙල ඔයාට මෙන්න මේ පාඩම් ක්‍රම ටික මතක තියාගන්න ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒක හින්දා මේ පාඩම් ටික මතක තියාගන්න ඔයාට මෙන්න මේ ක්‍රමවේදෙම භාවිතා කරන්න පුළුවන්. මම මෙතනදී මෙන්න මේ වාක්‍ය භාවිතා කරන ඔයාට පාඩම් ඔක්කොම පැහැදිලි කරලා දෙන්න. එයාට ගොඩක් මුදල් තියෙනවා. එයාට ගොඩක් මුදල් තියෙනවා. සිංහල භාෂාවේදී අපි එයා කියන පදය ගැහැණු සහ පිරිමි කියන දෙපක්ෂයටම භාවිතා කරනවා. ඒක හින්දා මම මෙතනදී හිතනවා මෙතනදී මම එයා කියලා තියෙන්නේ පිරිමි කෙනෙකුට කියලා. එහෙනම් මට භාවිතා කරන්න පුළුවන් he කියන පදය. ඔහු කියන පදය තමයි අපි මේ වෙනුවෙන් එහෙනම් පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසි භාෂාවේ එයා කියන්න වෙනම පදයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. he ho she කියන දෙකෙන් එකක් තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. එහෙනම් මෙතනදී මම පිරිමි කෙනෙක් ගන්න හින්දා he කියලා ගන්න වෙනවා. එහෙනම් he එක්ක අපි දාන්නේ has කියන පදය. he has ගොඩක් මුදල් කියන්න අපි දානවා a lot of money. එහෙනම් he has a lot of money. ඔහුට ගොඩක් මුදල් තියෙනවා. මෙතනදී ඔයා බහුවචන කෙනෙක්ව භාවිතා කරලා තියෙනවා නම් has වෙනුවට have කියන පදය භාවිතා කරන්න වෙනවා. අපි දෙවනි වාක්‍යයට આવොත් එහෙම එයාට ගොඩක් මුදල් තිබුණා. he had
a lot of money. He had a lot of money. මෙතනදී had කියන පදේ නම් ඒක වචන බහුවචන ભેදයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. ඊළඟ වාක්‍ය ඔහුට ගොඩක් මුදල් තියෙයි. අපි අනාගත කාල අදහස ප්‍රකාශ කරලා කියනවා ඔහුට ගොඩක් මුදල් තියෙයි. He will have a lot of money. මෙතනදී හොඳින් මතක තියාගන්න will have කියන එක දාලා තියෙන්නේ බහුවචන ඒක වචන දෙකොල්ලත් එක්කම අපි will have ම තමයි භාවිතා කරන්නේ. මේක කොයිම අවස්ථාවකදීවත් will has වෙන්නේ නැහැ කියන එක. එහෙමනම් අපිට පළවෙනි කොටස් තුන මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. එයාට ගොඩක් මුදල් තියෙනවා. He has a lot of money. එයාට ගොඩක් මුදල් තිබුණා. He had a lot of money. එයාට ගොඩක් මුදල් තියෙයි. He will have a lot of money. අපි ඊළඟ වාක්‍යයට ගියොත් එහෙම අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එයාට ගොඩක් මුදල් තිබිලා තියෙනවා. එයාට ගොඩක් මුදල් තිබිලා තියෙනවා. He has had a lot of money. He has had a lot of money. මෙතනදී අපි බහුවචන කෙනෙක් භාවිතා කරනවා නම් have had වෙන්න ඕන කියන එක මතක තියාගන්න. ටිකක් ඔයාලා අහලා නැති රටාවක් වගේ ඔයාලට හිතෙනවා ඇති. මොකද මෙතන had භාවිතත් කරලා තියෙනවා. have හරි has හරි කියන එකත් අපි පාවිච්චි කරනවා. නමුත් මේ රටාවත් අපි ඉංග්‍රීසි භාෂාවේදී කතා කරන්න ගන්න පාඩම් රටාවක් කියලා හොඳින් මතක තබා ගන්න. ඊළඟ වාක්‍ය එයාට ගොඩක් මුදල් තිබිලා තිබුණා. එයාට ගොඩක් මුදල් තිබිලා තිබුණා. He had had a lot of money. He had had a lot of money. දෙපාරක් had කියන එක අපි මේකට පාවිච්චි කරනවා. මෙතෙන්දී ඒක වචන බහුවචන දෙකොල්ලත් එක්කම had කියන එක විතරයි භාවිතා කරන්නේ. අපි ඊළඟ වාක්‍ය රටාවට આવොත් එහෙම එයාට ගොඩක් මුදල් තිබිලා තියෙයි. එයාට ගොඩක් මුදල් තිබිලා තියෙයි. He will have had a lot of money. He will have had a lot of money. මෙතනදිත් ඒක වචන බහුවචන දෙකොල්ලත් එක්කම අපි will have had කියන එක විතරයි භාවිතා කරන්න ඕන. ඒ වාක්‍ය රටා තුන අපි ආයෙත් එකවර කතා කරොත් එහෙම අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එයාට ගොඩක් මුදල් තිබිලා තියෙනවා. He has had a lot of money. එයාට ගොඩක් මුදල් තිබිලා තිබුණා. He had had a lot of money. එයාට ගොඩක් මුදල් තිබිලා තියෙවි. He will have had a lot of money. අපි ඊළඟ කොටස් ටිකට ගියොත් අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. එයාට ගොඩක් මුදල් තියෙන්න පුළුවන්. එයාට ගොඩක් මුදල් තියෙන්න පුළුවන්. He can have a lot of money. He can have a lot of money. මෙතනදිත් අපි ඒක වචන බහුවචන දෙකොල්ලත් එක්කම can have කියන එක භාවිතා කරන්නේ. can has කියන එක කොයිම වෙලාවකවත් එන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේදී ගොඩක් දුරට මෙන්න මේ උපකාරක පදයක කොටස් දෙකක් තියෙනවා නම් can have වගේ මෙතනදී පළවෙනි කොටස වෙනස් කරන්න අවශ්‍ය වුණොත් විතරයි වෙනස් කරන්නේ. දෙවෙනි කොටස කිසිම අවස්ථාවකදී වෙනස් වෙන්නේ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න. අපි ඊළඟ වාක්‍යයට આવොත් එහෙම එයාට ගොඩක් මුදල් තියෙන්න ඕන නැත්නම් එයාට ගොඩක් මුදල් තිබිය යුතුයි කියන අදහසෙන් අපි කියනවා he should have a lot of money. He should have a lot of money. ඊළඟ වාක්‍ය එයාට ගොඩක් මුදල් තියෙන්න ඕන නැත්නම් තිබිය යුතුමයි. He must have a lot of money. He must have a lot of money. එයාට ගොඩක් මුදල් තියෙන්න ඉඩ තියෙනවා. එයාට ගොඩක් මුදල් තියෙන්න ඉඩ තියෙනවා. He may have a lot of money. එයාට ගොඩක් මුදල් තියෙන්න ඉඩ තියෙනවා. He may have a lot of money. මේ රටාවේදී අපිට might have කියන එක භාවිතා කරන්නත් පුළුවන්. might have කියන එක භාවිතා කරොත් එහෙම මෙතනදී ගොඩක් මුදල් තියෙන්න ඉඩ තියෙනවා කියන එකේ බරගතිය චුට්ටක් අඩු වෙනවා. එතකොට ඒ වාක්‍යය වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා. ඔහුට මුදල් නැහැ වගේ අදහසක් එයින් හැඟවෙන්න පුළුවන්. අපි ඊළඟ වාක්‍යයට આવොත් එහෙම එයාට ගොඩක් මුදල් තියෙන්න තිබුණා. එයාට ගොඩක් මුදල් තියෙන්න තිබුණා. He could have had. He could have had a lot of money. He could have had a lot of money. මෙතනදිත් ඒක වචන බහුවචන දෙකොල්ලත් එක්කම could have had කියන එක තමයි භාවිතා වෙන්නේ. එයාට ගොඩක් මුදල් තියෙන්න ඇති. එයාට ගොඩක් මුදල් තියෙන්න ඇති. He must have had a lot of money. මේ රටාවේ අවසාන වාක්‍ය එයාට ගොඩක් මුදල් තිබුණේ අපරාදේ. He need not have had a lot of money. He need not have had a lot of money. අපි ඒ අවසානට කතා කරපු වාක්‍ය ටික නැවතත් අපි මුල ඉඳලා පිළිවෙලට කිව්වොත් එහෙම අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. එයාට ගොඩක් මුදල් තියෙන්න පුළුවන්. He can have a lot of money. එයාට ගොඩක් මුදල් තියෙන්න ඕන. He should have a lot of money. එයාට ගොඩක් මුදල් තියෙන්න ඕන. He must have a lot of money. එයාට ගොඩක් මුදල් තියෙන්න ඉඩ තියෙනවා. He may have a lot of money. එයාට ගොඩක් මුදල් තියෙන්න තිබුණා.
he could have had a lot of money. එයාට ගොඩක් මුදල් තියෙන්න ඇති. he must have had a lot of money. එයාට ගොඩක් මුදල් තිබුණේ අපරාදේ. he need not have had a lot of money. අපි බහුවචන කෙනෙක් භාවිතා කරලා මෙන්න මේ පාඩම් රටා ටික නැවතත් හදාගත්තොත් අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ඔවුන්ට ලොකු ගෙදරක් තියෙනවා. ඔවුන් කියන්නේ බහුවචන පදයක්. එහෙනම් they කියන එක පාවිච්චි කරලා අපි වාක්‍ය රටාව හදාගෙන යනවා. මෙන්න මේ විදිහට ඔවුන්ට ලොකු ගෙදරක් තියෙනවා. They have a big house. They have a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තිබුණා. They had a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තියේවි. They will have a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තිබිලා තියෙනවා. They have had a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තිබිලා තිබුණා. They had had a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තිබිලා තියේවි. They will have had a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තියෙන්න පුළුවන්. They can have a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තිබිය යුතුයි. They should have a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තිබිය යුතුමයි නැත්තම් තියෙන්නම ඕන. They must have a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තියෙන්න ඉඩ තියෙනවා. They may have a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තියෙන්න තිබුණා. They could have had a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තියෙන්න ඇති. They must have had a big house. ඔවුන්ට ලොකු ගෙදරක් තිබුණේ අපරාදේ. They need not have had a big house. මෙතනදී අපි මෙන්න මේ ඒකවචන සහ බහුවචනත් එක්ක මෙන්න මේ පද පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ සැලකිල්ලෙන් බලන්න. එතකොට ඔයාටත් මෙන්න මේ දේවල් හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඔයාටත් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. වෙනස් දෙයක් ඉගෙන ගත්තා කියලා තේරෙනවා නම් මේ වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එතකොට ඔයාටත් මේ විදිහට ඉංග්‍රීසි ගැන වෙනස්ම විදිහකට හිතන්න පුළුවන් පාඩම් ටිකක් අරගෙන අපි එනවා මේ වගේම අලුත් දෙයකින් හම්බ වෙනකම් ඔයාට සුබ දවසක්.